පුතේ අද දවසේ අපි අවධානය යොමු කරන්න හදන ඩොප්ලාචරණය සම්බන්ධව ඔබ දන්නවා ඩොප්ලාචරණය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් විසින් නිකුත් කරන ශබ්දයක සංඛ්‍යාතය ඒක අහන කෙනාට වෙනස් වී ඇසීම. ඒකට හේතුව දෙදෙනා අතර තියෙන සාපේක්ෂ චලිතය. ඒ කියන්නේ අපේ ශබ්ද නිකුත් කරන කෙනා සාමාන්‍යයෙන් හඳුන්වන ප්‍රභවය කියලා. අහන කෙනා හඳුන්වන නිරීක්ෂකයා කියලා. අපි කියනවා ප්‍රභවය හා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් පවතින්නේ නම් ප්‍රභවය හා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් පවතින්නේ නම් ප්‍රභවය නිකුත් කරන ශබ්දයේ සංඛ්‍යාතය නිරීක්ෂකයාට වෙනස් වී ඇසීමේ ක්‍රියාවලිය තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. ප්‍රභවය හා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් පවතින්නේ නම් ප්‍රභවය නිකුත් කරන ශබ්දයේ සංඛ්‍යාතය වෙනස් වී නිරීක්ෂකයාට ඇසීමේ ක්‍රියාවලිය තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. ඒක තවදුරටත් පැහැදිලි කළොත් මේ වගේ. රූප සටහනකින් පෙන්වුවොත් මෙන්න මේ වගේ. මේ ප්‍රභවය නම් මේ නිරීක්ෂකයා නම් ප්‍රභවය කිසියම් ප්‍රවේගයකින් ගමන් කරද්දී ප්‍රභවයෙන් නිකුත් කරන ශබ්දයක සංඛ්‍යාතය නිරීක්ෂකයාට වෙනස් වී ඇසීමේ ක්‍රියාවලිය තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. මේකෙදි ප්‍රභවය යම්කිසි ප්‍රවේගයකින් නිරීක්ෂකයා දෙසට යද්දී ප්‍රභවයෙන් නිකුත් කරන ශබ්දය ඒ තරංග නිරීක්ෂකයා දෙසට මේ ආකාරයට ඇදිලා යනවා. අපිට වැදගත් වෙන්නේ නිරීක්ෂකයාත් ප්‍රභවයත් යා කරන රේඛාව ඔස්සේ ප්‍රභවයෙන් නිකුත් කරන ශබ්දයේ ශබ්ද තරංගය ගමන් කරන දිශාව. ඒ දිශාවට තමයි අපි ධ්වනි ප්‍රවේගය ලකුණු කරන්නේ. ඒ දිශාවට තමයි අපි ධ්වනි ප්‍රවේගය ලකුණු කරන්නේ. ඒ අනුව ප්‍රභවය විසින් F0 සංඛ්‍යාතයෙන් නිකුත් කරන ශබ්දයක සංඛ්‍යාතය ප්‍රභවයයි නිරීක්ෂකය අතර පරතරය නැත්නම් පවතින සාපේක්ෂ චලිතය හේතුවෙන් නිරීක්ෂකයාට වෙනස් වී ඇසීම තමයි ඩොප්ලාචරණය කියලා කියන්නේ. මේකෙදී නිරීක්ෂකයා ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය සඳහා පොදු සමීකරණයක් ගැන අපි කතා කළා. ඒ තමයි නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය බෙදන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. වැඩි කරන්න F0 වලින් නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය බෙදන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගයෙන් වැඩි කරන්න F0 වලින්. ඒ අනුව දැන් මේ සංසිද්ධියට ඒ කියන්නේ පුතේ නිශ්චල නිරීක්ෂකයා දෙසට නිරීක්ෂකයා නිශ්චල වෙන්නේ නිශ්චල නිරීක්ෂකයා දෙසට වාහනයක් නැත්තම් ප්‍රභවයක් u ප්‍රවේගයෙන් යනවා. F0 ශබ්දයේ සංඛ්‍යාතයක් නිකුත් කරමින් මේ වෙලාවේ මේක අහන නිරීක්ෂකයට ඇහෙන සංඛ්‍යාතය වන F අපිට මේ සමීකරණයෙන් ලියන්න පුළුවන්. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ නිරීක්ෂකයා නිශ්චලයි ධ්වනි තරංගය ගලාගෙන ඉන්නේ මෙහෙට මේ v ප්‍රවේගයෙන්. එතකොට නිශ්චල නම් නිරීක්ෂකයා පොළොවට සාපේක්ෂයි. නිශ්චල නිරීක්ෂකයා පොළොවට සාපේක්ෂ නිරීක්ෂකයෙකු මෙන්. ඒ අනුව ඔහුට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වීම තමයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රභවය යන දිශාවටමයි නැත්නම් ධ්වනිය යන දිශාවටමයි ප්‍රභවය යන්නේ. ධ්වනිය යන දිශාවටමයි ප්‍රභවය යන්නේ. ඒ නිසා ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ දෙන්නම එකම පැත්තට නම් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව v ඍණ u වතාවක් F0.
හරි. මේ තමයි නිරීක්ෂකයා දෙසට ප්‍රභවයක් චලිත වෙද්දී නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයක් චලිත වෙද්දී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය. යම් හේකින් මේ ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට ගමන් කරනවා නම් ඒ වෙලාවේ මෙයා නිකුත් කරන ශබ්දයේ සෑම දිශාවකටම යනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ නිරීක්ෂකයා දෙසට ගමන් කරන තරංගයේ පමණයි. ඊට අදාළව මෙතෙන් ලැබෙන සංඛ්‍යාතයයි අපිට වැදගත්. මේ වෙලාවේ හැම පැත්තටම තරංගය විසිරී ගියාට අපිට වැදගත් මේ පැත්තට සම්ප්‍රේෂණය වන තරංගයේ පමණයි. මේ තමයි අදාළ ධ්වනි තරංගයේ සම්ප්‍රේෂණය වන ප්‍රවේගය. මොකද අපිට වැදගත් ප්‍රභවයයි නිරීක්ෂකයයි යා කරන රේඛාව ඔස්සේ ධ්වනි ප්‍රවේගය. අපිට මේ ධ්වනි තරංග මෙහෙට යන එක වැදගත් නෑ. අපිට වැදගත් නිරීක්ෂකයා දෙසට පවතින ධ්වනි ප්‍රවේගය පමණයි. ඒ අනුව මේ වෙලාවෙත් පුතේ නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය නිරීක්ෂකයා නිශ්චල හින්දා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වීමයි. මොකද නිරීක්ෂකයා නිශ්චල හින්දා එයා පොළොව මත නිශ්චල වෙන කෙනෙක්ට අනුරූපයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කිව්වහම ධ්වනිය මේ පැත්තට යද්දි ප්‍රභවය අනිත් පැත්තට. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට අනුව දෙන්න දෙපැත්තට නයි යන්නේ. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කිව්වහම දෙපැත්තට යන දෙන්නෙක්ගේ ප්‍රවේගය එකතු වෙනවා. වතාවක් F0. ඔන්නෝම ලියන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ප්‍රභවයේ නිරීක්ෂකයා දෙසට යද්දි ශ්‍රවණය වන සංඛ්‍යාතය. මේ තියෙන්නේ ප්‍රභවයේ නිරීක්ෂකයාගෙන් ඉවතට යද්දි ශ්‍රවණය වන සංඛ්‍යාතය. හරි. ඒ අනුව මම මේ සංඛ්‍යාතය F1යි ප්‍රභවයේ නිරීක්ෂකයාගෙන් ඉවතට යද්දි මේ සංඛ්‍යාත F2යි කියලා ගත්තොත් මේකේ ලවයට වඩා හරය අඩුයි. මෙතන V මෙතන V ඍණ U. ලවයට වඩා හරය අඩු නම් F1ට එන උත්තරේ F0ට වඩා වැඩි. මෙතන ලවයට වඩා හරය වැඩි. ලවයට වඩා හරය වැඩි. ලවයට වඩා හරය වැඩි වෙද්දි F2ට එන උත්තරේ F0ට වඩා අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබ දුම්රිය මාර්ගයක් ආසන්නයේ හිටගෙන ඉද්දි නැත්නම් ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ හිටගෙන ඉද්දි දුම්රියක් පැමිණ ඔබ පසු කර යන විටදී හෝ ප්‍රධාන මාර්ගයේ හිටගෙන ඉද්දි යම්කිසි ශබ්දයක් නිකුත් කරමින් පැමිණ බස් රථයක් ඔබ පසු කරගෙන යද්දී ශබ්දයක් කියන්නේ ඇත්තටම බස් එකේ එන්ජින් එකේ හඬ අපිට ප්‍රමාණවත්. පසු කරගෙන යද්දී ඔබේ කනට සංවේදී වෙන සංඛ්‍යාත විචලනය මෙන්න මේ වගේ. ඒ අනුව මේකට ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මෙහෙමයි එන්නේ. ඔබ දෙසට එන කෙනෙක් ඔබෙන් ඉවතට යද්දී ඩොප්ලර් තාක්ෂණයට අනුව ඔබ විසින් ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය ඔබ දෙසට එද්දී නිකුත් කරන එකට වැඩි ඔබෙන් ඉවතට යද්දී නිකුත් කරන එකට වඩා අඩුයි. පුතේ මේ වැඩිවීම නිකුත් කරන සංඛ්‍යාතයට සාපේක්ෂ වැඩිවීම නිකුත් කරන සංඛ්‍යාතයට සාපේක්ෂ අඩුවීමත් එක්ක සමාන වෙන්නේ නැහැ. මේක හර්ට්ස් 10ක වැඩිවීම නම් මේකත් හර්ට්ස් 10 නෙමෙයි. ඒ අනුව මේකෙදී ඔන්න ඔය ආකාරයට තමයි අදාළ සංඛ්‍යාත වෙනස පවතින්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි සංඛ්‍යාත වෙනස තියෙන්නේ. ඒ අනුව මේකෙදී ඔය නිරීක්ෂකයා නිශ්චල විඳලා අහන කෙනා නිශ්චල විඳලා ප්‍රභවයේ දෙසට චලිත වෙලා ප්‍රභවයෙන් ඉවතට යද්දී නිරීක්ෂකයා හඬ ශ්‍රවණය කරන විදිහ
හඬෙහි සංඛ්‍යාතයේ ශ්‍රවණය කරන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ ගැන මම ওই දරුවන්ට අවසානයේදී මීට කලින් ඉගැන්නුවා. ඒ වගේමයි දරුවනේ යම්කිසි අවස්ථාවකදී ශබ්දේ නිකුත් කරන්නා, ඒ කියන්නේ කවුද? ප්‍රභවය. ශබ්දේ නිකුත් කරන්නා නිශ්චල වෙඳලා, ශබ්දේ නිකුත් කරන ගමන් නිශ්චල වෙඳලා, ශබ්දේ ශ්‍රවණය කරන්නා චලිත වෙනවා නම් එහෙම, ශබ්දේ ශ්‍රවණය කරන්නා චලිත වෙනවා නම් එහෙම, ඒ වෙලාවේ ප්‍රභවය හා නිරීක්ෂකයා අතර පරතරය, දුර, කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ වෙලාවේ නිරීක්ෂකයා විසින් ශ්‍රවණය කරන සංඛ්‍යාතයත් ප්‍රභවය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වෙනස්. ඒ අනුව ඒ සඳහාත් අපිට මේ ඩොප්ලර් තාක්ෂණය භාවිතා කළ හැකි. ඒකෙදිත් පොදු සූත්‍රය ලෙස මේ භාවිතා කළ හැකියි. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය බෙදන්න, ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය වැඩි කරන්න F0 වලින්. ඔබ මගෙන් අහයි මේ සමීකරණය ආවේ කොහොමද? ඒක දරුවනේ මම ඕගොල්ලන්ට ඉදිරියේදී කියලා දෙන්නම්. දැන්ට කලබල වෙන්න එපා. මේ සමීකරණය ආව විදිහ මම ඕගොල්ලන්ට ඉදිරියේදී විස්තර කරලා දෙන්නම්. දැන් බලාගන්න. ප්‍රභවය නිශ්චල විද්දි ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා චලිත වුණොත් සහ ප්‍රභවයෙන් ඉවත නිරීක්ෂකයා චලිත වුණොත් ඔහු ශ්‍රවණය කරන සංඛ්‍යාතය කොහොමද එන්නේ කියලා. හරි. දැන් බලාගන්න පුතේ මේකේ අපි ගම්මු ප්‍රභවය නිශ්චලයි. මෙන්න මේ වගේ ප්‍රභවය නිශ්චල වෙන්නවා. හැබැයි එයා විසින් යම් ශබ්දයක් නිකුත් කරනවා. මේක හෝන් එකක්ම කියලා හිතන්න ඕනේ නැහැ. මේක සමහරලාට වාහනේ එන්ජින් එකේ හඬ. ඒතකොට එයා විසින් යම් ශබ්දයක් F0 සංඛ්‍යාතයෙන් නිකුත් කරද්දී නිරීක්ෂකයෙක් එයා දෙසට මේ විදිහට u ප්‍රවේගයෙන් දිවගෙන එනවා කියලා හිතන්න. එතකොට මෙයා තමයි ප්‍රභවය, මෙයා නිරීක්ෂකයා. ශබ්දය අහන්නේ මෙයානේ. එතකොට මෙයා වෙත ළඟා වෙන තරංගය තමයි මේ තියෙන්නේ. එතකොට අපිට වැදගත් ප්‍රභවය නිරීක්ෂය යා කරන රේඛාව ඔස්සේ ප්‍රභවයේ සිට නිරීක්ෂකයා දෙසට ප්‍රවේගය. ප්‍රභවයේ සිට නිරීක්ෂකයා දෙසට ප්‍රවේගයයි අපිට වැදගත්. ඒ අනුව මේ වෙලාවේ නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ. දැන් පුතේ නිරීක්ෂකයා චලිත වෙනවා. නිරීක්ෂකයා චලිත වෙනවා. ඒ නිසා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කිව්වහම නිරීක්ෂකයා මෙහෙට යන්නේ ධ්වනි අනිත් පැත්තට ඔහු දෙසට එන්නේ. ඒ නිසා v ධන u බෙදීම ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කිව්වහම ප්‍රභවය නිශ්චල නම් පුතේ ප්‍රභවයත් පොළොව මතනේ. ඒතර එය පොළොවට සාපේක්ෂ වගේමයි. ඒතකොට ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ ධ්වනි ප්‍රවේගය වන වීම තමයි. මොකද ප්‍රභවය නිශ්චලයි. වතාවක් F0. ඒ වගේමයි නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වෙද්දී නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වෙනවා නම් මේ විදිහට අපිට ඒ වෙලාවේ වැදගත් මේකෙන් සෑම දිශාවටම උදාහරණ තරංගයට අදාළ මේ පැත්තට එන තරංගය මීට අදාළව නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය හොයද්දී මේ තමයි අදාළ ප්‍රවේගය. යනු මේ වෙලාවේ නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය කියද්දී නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ගත්තොත් නිරීක්ෂකයා යන පැත්තටමයි ධ්වනියත් එන්නේ. ඒ හින්දා වීරින u ප්‍රභවයේ නිශ්චලයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය v. වතාවක් F0. ඉතින් ඔබ හොඳින් බැලුවොත් මේ වෙලාවේ
පුතේ මේ සංඛ්‍යාතය බලන්න ලවය හරයට වඩා විශාලයි. මේක F2 නම් මේ සංඛ්‍යාතය ලවයට වඩා හරය විශාලයි. මේකේ ලවය හරයට වඩා වැඩි, ඒ නිසා F1 F0 වඩා වැඩි. මේ වෙලාවේ ලවයට වඩා හරය විශාලයි, ඒ හින්දා F2 F0 වඩා අඩුයි. ඒ කියන්නේ නිරීක්ෂකයා ප්‍රභවය දෙසට එද්දී ඔහු ශ්‍රවණය කරන සංඛ්‍යාතයේ වැඩි අගයක් වුණත් නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යද්දී ඔහු ශ්‍රවණය කරන සංඛ්‍යාතය අඩු අගයක්. නිරීක්ෂකයා ප්‍රභවය දෙසට එද්දී ශ්‍රවණය කරන සංඛ්‍යාතයේ වැඩි අගයක් වුණත් නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යද්දී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය අඩු අගයක්. ඒ අනුව මේකෙදී මේ ක්‍රියාවලිය තුලදී අර කලින් වගේම නිරීක්ෂකයා ප්‍රභවය දෙසට එද්දී නිකුත් කරන එකට වැඩි අගයක තිබිලා එකපාරට අඩුවීමක් වෙනවා. හරි. එකපාරට අඩුවීමක් වෙනවා. හැබැයි මේ වෙලාවේ ඒ සිදුවන වෙනස ගත්තොත් මුලින් මේ දෙසට දිවගෙන එද්දි ඊට පස්සේ ඉවත් වෙද්දි සිදුවන වෙනස ගත්තොත් මෙන්න මෙහෙම සම්බන්ධයක් අපිට හදන්න පුළුවන්. පුතේ දැන් ඔබ දන්නවා මේකට අනුව ඔහු ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිරීක්ෂකයා ප්‍රභවය දෙසට දිව යද්දී ශ්‍රවණය කරන සංඛ්‍යාතය F1යි. නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යද්දී ශ්‍රවණය කරන සංඛ්‍යාතය F2යි. දැන් අපි ගත්තොත් එහෙම මේ වෙලාවේ සංඛ්‍යාත වෙනස කියන්නේ F1 රින F0 කියන එක. මේ වෙලාවේ සංඛ්‍යාත වෙනස කියන්නේ F1 රින F0. මේ වෙලාවේ සංඛ්‍යාත වෙනස කියන්නේ F0 රින F2 කියන එක. මොකද මේ වෙලාවේ F2ට වඩා F0 වැඩි. ඉතින් ඕගොල්ලන්ට මට මෙන්න මෙහෙම සම්බන්ධයක් පෙන්වන්න හැකි. දැන් ඕගොල්ලෝ කල්පනාවෙන් හිටියානම් මම අර කලින් කිව්වේ නිරීක්ෂකයා ප්‍රභවය දෙසට යද්දී නැත්නම් අර කලින් අවස්ථාවේ නිරීක්ෂකයා නිශ්චල විදි ප්‍රභවය නිරීක්ෂකයා දෙසට ගිහිල්ලා ඊට පස්සේ ප්‍රභවය නිරීක්ෂණය ඉවතට යද්දී ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයත් එක්ක බලද්දී මම කිව්වේ විශාලත්වයන් වෙනස් වීම සමාන නැහැ කියලා. නමුත් මේ වෙලාවේ එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් මේ බලන්න අපිට ඕනේ F1 රින F0 නම් ඔබ බලන්න F1 කියන්නේ v ධන u බෙදීම v F0 රින F0. එතකොට F1 රින F0 කියන්නේ v වලින් පොදු හරයක් ගත්තොත් මේ පදයට මේ පදයේ සුළු වෙලා ගිහිල්ලා ඔන්නෝම එනවා. ඒ වගේමයි දෙවෙනි අවස්ථාවේදී F0 රින F2 ගත්තොත් මේක තමයි F2. මම v වලින් පොදු හරයක් ගන්නවා. මේ පදයට මේ පදයේ සුළු වෙනවා. ඔන්න ඔය විදිහට. ඒ අනුව පැහැදිලි ලෙසම මේකෙදී මේ සංඛ්‍යාත වෙනසත් එකම අගය. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රස්ථාරයක් ඇන්දොත් ලියා ගන්න දෙන්නම් කලබල වෙන්න එපා සටහන.
නිශ්චල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා යද්දී මේ තියෙන්නේ ප්‍රභවය නිකුත් කරන ශබ්දයේ සංඛ්‍යාතය නම් මේ වැඩිවීමත් මේ අඩුවීමත් එක හා සමානයි. හරි. නිශ්චල ප්‍රභවයේ දෙස නිරීක්ෂකයා යද්දී සංඛ්‍යාතය ශ්‍රවණය කරනගේ වැඩිවීමත් නිරීක්ෂකයා ප්‍රභවයේ ඉක්මවා යද්දී පාතනයක් මෙන්න මේ ગેප් එක එකිනෙකට සමානයි. හරි. ඔන්න ඔය විදිහටයි ඔක තියෙන්නේ. එතකොට මේ F1 මේ F2 මේ වැඩිවීම අඩුවීමට සමානයි කියලායි කිව්වේ. හරි. වැඩිවීම අඩුවීමට සමානයි කියලායි කිව්වේ. හරි. ගන්න පුතේ ඔයගොල්ලන්ගේ සරහන් පොත ලියන්න පුතේ. නිශ්චල ප්‍රභවයේ දෙසට නිශ්චල ප්‍රභවයේ දෙසට නිශ්චල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා u ප්‍රවේගයෙන් ගමන් කරන විටදී නිශ්චල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා u ප්‍රවේගයෙන් ගමන් කරන විටදී නිරීක්ෂකයා ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය නිරීක්ෂකයා ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය. හරි. දැන් පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන් දෙක අඳින්න මේ දෙන්නව ඇඳලා මේ පැත්තට තරංග සම්ප්‍රේෂණය පෙන්වන්න එපා කියලා ළඟ පියවර මේ දෙක ඇඳලා මේ පොදු ප්‍රකාශය ලියලා ශ්‍රවණය කරන සංඛ්‍යාතය පෙන්වන්න මේ දෙන්න ඇඳා නිශ්චල ප්‍රභවය දෙසට නිරීක්ෂකයා චලිත වන විට ශ්‍රවණය කරන සංඛ්‍යාතය පෙන්වන්න. මේ දෙක ඇඳලා මේක පෙන්වන්න. හරි පුතේ. මේ ටික ලියාගත්තානේ. දැන් ඊළඟට ලියන්න අංක 4 නිශ්චල ප්‍රභවයෙන් ඉවතට නිශ්චල ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලිත වන විටදී නිශ්චල ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලිත වන විටදී නිශ්චල ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලිත වන විටදී නිරීක්ෂකයා ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය නිරීක්ෂකයා ශ්‍රවණය කරන ශබ්දයේ සංඛ්‍යාතය. හරි. දැන් ඔයගොල්ලෝ මේ රූප සටහනේ මේ පැත්ත අවශ්‍ය නැහැ නේද? මේ පැත්ත ඇඳලා මේ දෙන්න ඇඳලා මේ සංඛ්‍යාත ප්‍රකාශය ලියන්න. හරි. මේ මුකුත් ලියන්න ඕනේ නැහැ. මේක ඇඳලා මේක ලියන්න. හරි. ලියා ගන්න.
ඔන්නම් මේ රූපය ඇඳලා සමීකරණ ලියලා ලියන්න. හරි. සමීකරණ නොලිය එක සැරේ ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ නිශ්චල ප්‍රභවයෙන් යුත නිරීක්ෂකයා චලිත වුණොත් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය කීයද කියලා හොයාගන්න විදිහයි. හරි? හරි. දැන් ලියන්න පුතේ මෙහෙම ලියන්න. මේ අනුව පෙනී යන්නේ නිශ්චල ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා චලිත වන විටදී ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිරීක්ෂකයා චලිත වන විටදී ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිරීක්ෂකයා චලිත වන විටදී ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩි බවත් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩි බවත් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩි බවත් ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයා චලිත වන විටදී ප්‍රභවයෙන් ඉවත නිරීක්ෂකයා චලිත වන විටදී ප්‍රභවයෙන් ඉවත නිරීක්ෂකයා චලිත වන විටදී ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා අඩු බවත්ය. නිකුත් කරන සංඛ්‍යාතයට වඩා අඩු බවත්ය. ඒකටම ලියන්න. මෙහිදී සංඛ්‍යාතයේ සිදුවන වැඩිවීමත් සංඛ්‍යාතයේ සිදුවන අඩුවීමත් විශාලත්වයෙන් එකිනෙකට සමාන වේ. විශාලත්වයෙන් එකිනෙකට සමාන වේ.
විශාලත්වයෙන් එකිනෙකට සමාන වේ. හරි. දැන් පුතේ මෙන්න මේ අවස්ථා දෙක පෙන්වන්නකො වෙන වෙනම. හරි. මේ අවස්ථා දෙක. මේ ප්‍රභවයේ දෙසට නිරීක්ෂකයා චලිත වීම, මේ ප්‍රභවයෙන් ඉවත නිරීක්ෂකයා චලිත වීම. හරි. මේ වෙනස් වීම එක හා සමානයි. හරි. මේක ලියා ගන්න. හරි. දැන් බලා ගන්න. පුතේ ඔයගොල්ලන්ගේ නිබන්ධනේ 34 වෙනි පිටුවේ පළවෙනි ගාන 34 වෙනි පිටුවේ පළවෙනි ගාන බලා ගන්න. හරි. ඍජු රේඛීය මාර්ගයක රථයක් 30 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ඉදිරියට හැදෙන අතර රථයේ පතයට ඉදිරියෙන් නිශ්චලව නිරීක්ෂකෙක් නිශ්චල පතයට ආසන්නයේ සිටියි. හරි. නිශ්චලව පතයට ආසන්නයේ සිටියි. වාතයේ ධ්වනි ප්‍රවේගය 350 ms ශ්‍රේණි එකක් නම් හරි. රථයේ නිරීක්ෂකයා දෙසට ගමන් කරන විට නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය. හරි. මෙන්න මෙහෙම දෙයක් ඕගොල්ලන්ගේ ඔය 34 වෙනි පිටුවේ පළවෙනි ගාන කියන්නේ. රථයක් නිරීක්ෂකයා දෙසට 30 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ඇදෙනවා. මෙවිට නිරීක්ෂකයා මාර්ගය ආසන්නයේ නිශ්චලව ඉන්නවා. එතකොට මේ නිරීක්ෂකයා මේ ප්‍රභවය ධ්වනිය අපි ලකුණු කරන්නේ ප්‍රභවයයි නිරීක්ෂකයා කරන රේඛාවේ නිරීක්ෂකයා දෙසට. එහෙමනම් මෙයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය කීයද? ශ්‍රවණය කරන සංඛ්‍යාතය සමානයි දැන් මම උගන්වපු දේවල් වලින් නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය නිරීක්ෂකයා නිශ්චලයි. එතකොට ධ්වනි ප්‍රවේගය වීමයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය. ඒ අනුව v වලට එනවා 350 US කියන්නේ 30යි. නිකුත් කරන සංඛ්‍යාතය හර්ට්ස් 500යි. මෙතනින් පුළුවන් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය හොයන්න. හරි. ඔතනින් පුළුවන් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය හොයන්න. නිරීක්ෂකයා ශ්‍රවණය කරන කොහොමත් නිකුත් කරන සංඛ්‍යාතයට වඩා වැඩියගේ 546.8යි 7.5 හර්ට්ස්. ඊළඟට ඔබෙන් අහනවා
රථයේ නිරීක්ෂකයා පසු කරන විට ශ්‍රවණය කරන සංඛ්‍යාතය. රථයේ නිරීක්ෂකයා පසු කර යනවා කියන්නේ රථය මෙහෙට යන්නේ. හරි. රථය අර පැත්තට යන්නේ. රථයේ පැත්තට යනවා නම් දැන් ශබ්දේ නිකුත් වෙන්නේ මෙහෙට. ඒ කියන්නේ හැම පැත්තටම ව්‍යාප්ත වෙන අපිට වැදගත් මේ පැත්ත. අපි ධ්වනිය සලකන්නේත් මේ පැත්තට. හැබැයි මේ වෙද්දී ප්‍රභවය නිරීක්ෂකයා හැරදා යනවා මේ අතට. යනු ධ්වනි ප්‍රවේගය හා ප්‍රභවයේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධයි. දැන් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය F2 සමාන වෙන්නේ නිරීක්ෂකයා තාම නිශ්චලයි. ඔහුට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය V බෙදන්න. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය 350 ඔතනින් ගන්න අදාළ සංඛ්‍යාතය 460.5 හර්ට්ස්. ඔන්න අදාළ සංඛ්‍යාතයට. හරි. 460.5 හර්ට්ස්. ඔය තමයි අදාළ සංඛ්‍යාතය. හරි. 460.5 හර්ට්ස්. හරි. ඔය තමයි හැර යද්දි ශ්‍රවණය කරන සංඛ්‍යාතය. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනට. හරි. දැන් ගන්න පුතේ ඔයගොල්ලන්ගේ 34 වෙනි පිටුවේ දෙවෙනි ගාන. 34 වෙනි පිටුවේ දෙවෙනි ගාන හදන්න බලන්න. හදන්න. 34 වෙනි පිටුවේ දෙවෙනි ගාන හදන්න විනාඩි දෙකක් දෙන්න. මේ වගේ හදන්න ඉක්මනට.
රථයක් ඍජු මාර්ගයක නවත ඇති අතරේ මගින් හර්ට්ස් 500ක සංඛ්‍යාතයක් ඇතිව නලාව නාද කරයි. ඒතර මේ විදිහට රථය නවත්තලා තියෙනවා. නිරීක්ෂකයෙක් රථය දෙසට 50 m ශ්‍රේණික වේගයෙන් දිව යන අතර ඔහු නොනැවතී රථය පසු කර දිව යයි. වාන්තයේ ධ්වනි ප්‍රවේගය 340 නම්. නිරීක්ෂකයා ප්‍රභවය දෙසට ගමන් කරන විටත් ප්‍රභවයෙන් ඉවතට ගමන් කරන විටත් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය. මෙතනින් එන සංඛ්‍යාතය මෙයා ශ්‍රවණය කරන අගේ F1යි කියලා ගමු. ධ්වනි ප්‍රවේගය මෙහෙට ඒ වෙලාවේ. මේ වෙලාවේ ධ්වනි ප්‍රවේගය මෙහෙට මේක F2යි කියලා ගමු. හරි. ඒ අනුව මේකෙදී මේ වෙලාවේ නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතයට ගියොත් නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය දෙන්න දෙපැත්තට v ධන u බෙදන ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය f0. එවන f1ට එනවා ධ්වනි ප්‍රවේගය පුතේ 340යි u වලගේ 50යි නිකුත් කරන සංඛ්‍යාතය හර්ට්ස් 500යි. ඒ අනුව අදාළ ශ්‍රවණය කරන සංඛ්‍යාතය සුළු කරලා බැලුවොත් පන්සිය 73.5 ආසන්න අගය. මේ උත්තරය ඔයගොල්ලන්ට එන්න ඇති. ඊළඟට නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවත් යන විටදී ශ්‍රවණය කරන සංඛ්‍යාතයට ගියොත් ධ්වනි ප්‍රවේගය 340යි හරි 426යි දශම 4යි හර්ට්ස්. ඒ කියන්නේ ඇත්තට මේක 4යි 7ක් විතර එන්නේ. ආසන්නව 4යි 5ට ලියන්න පුළුවන්. හරි. ඉතින් ඔබට පේනවා ඇති මම මෙතනත් ආසන්න පළවෙනි දශම ස්ථානට ලිව්වේ. මෙතනත් ආසන්න පළවෙනි දශම ස්ථානට 500ට සාපේක්ෂ වැඩිවීම 73.5යි. මෙතන අඩුවීම 73.5යි. ඉතින් මාර කලින් කිව්වේ කතාව. හරි. අඩුපාඩු තිරණ ඉක්මනට හදාගන්න පුතේ.
දැන් බලාගන්න පුතේ ඊළඟට අහගන්න. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි මේ දැන් යම් හේකින් ප්‍රභවයයි නිරීක්ෂකයයි දෙදෙනාම චලිත වුණොත් ප්‍රභවය නිකුත් කරන ශබ්දයේ සංඛ්‍යාතය කොහොමද නිරීක්ෂකයාට වෙනස් වෙලා එන්නේ? මොකද ඩොප්ලර් ආචරණය සඳහා හේතුව වෙන්නේ ප්‍රභවය හා නිරීක්ෂකයා අතර පවතින සාපේක්ෂ චලිතය. ඒ අනුව ප්‍රභවය හා නිරීක්ෂකයා කියන දෙදෙනාම චලිත වෙද්දී මොන වගේ දෙයක්ද වෙන්නේ? මේ බලන්න. ප්‍රභවය US ප්‍රවේගයෙන් මේ පැත්තට යද්දී නිරීක්ෂකයා UO ප්‍රවේගයෙන් ප්‍රභවය දෙසට දිව යනවා නම් ප්‍රභවය මගින් නිකුත් කරන F0 සංඛ්‍යාතයේ ශබ්දය නිරීක්ෂකයාට ඇහෙන්නේ කොහොමද? ප්‍රභවයයි නිරීක්ෂකයා යාකන රේඛාව ඔස්සේ ධ්වනි ප්‍රවේගය ලකුණු කරන්න. ඒ අනුව නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ ධ්වනිය මෙහෙට නිරීක්ෂකයා මෙහෙට දෙන්න දෙපැත්තට. ඒ නිසා නිරීක්ෂකයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය v ධන UO බෙදන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ධ්වනිය මෙහෙට ප්‍රභවය මෙහෙට දෙන්නම එකම පැත්තට v ඍණ US. හරි. ඔන්න ඔය විදිහට එනවා. ඔය නිරීක්ෂකයා හා ප්‍රභවය එකිනෙකා දෙසට එද්දී මේ වෙලාවේ බලන්න ලවයේ දෙස බලන්න පුතේ. ලවයට වඩා හරය කුඩායි. හරි. ඒ අනුව Fට වඩා F0 අඩුයි. ඊළඟට දෙන්න දෙපැත්තට ගියොත් මේ වෙලාවේ ශ්‍රවණය කරන සංඛ්‍යාතය වෙන්නේ හරි පුතේ මේ වෙලාවේ නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය දෙන්නම එකම පැත්තට v ඍණ UO ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය දෙන්න දෙපැත්තට v ධන US. ඒ අනුව මේ සංඛ්‍යාතය ලවයට වඩා හරය විශාලයි F0 අඩුයි. ඒ කියන්නේ දෙන්න දෙපැත්තට යද්දී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිකුත් කරන එකට වඩා අඩු වෙනවා. හරි. හරි. දැන් ලියන්න පුතේ අංක 5 ප්‍රභවය හා නිරීක්ෂකයන් දෙදෙනාම එකිනෙකා දෙසට චලිත වන විටදී ප්‍රභවය හා නිරීක්ෂකයන් දෙදෙනාම එකිනෙකා දෙසට චලිත වන විටදී ප්‍රභවය හා නිරීක්ෂකයන් දෙදෙනාම එකිනෙකා දෙසට චලිත වන විටදී
කියලා මේක ඇඳලා ලියාගන්න. මේක ඇඳලා ලියාගන්න පුතේ. හරි පුතේ ලියාගන්න ඊළඟට අංක 6 නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වීම. නිරීක්ෂකයා සහ ප්‍රභවය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වීම. හරි. මේක ඇඳලා ලියාගන්න පුතේ. දැන් ගන්න පුතේ 35 වෙනි පිටුවේ 3 වෙනි ගාන හදන්න බලන්න.
දුම්රිය වේදිකාවක නිශ්චලව සිටින පුද්ගලයෙක් දෙසට දුම්රියක් ඒකාකාර ප්‍රවේගයෙන් පැමිණ එම ප්‍රවේගයෙන්ම පුද්ගලයා පසු කරගෙන යාමේදී දුම්රියෙන් නිකුත් කරන හඬේ සංඛ්‍යාතයට අදාළ නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාත අතර අනුපාතය 6ට 5ක් වේ. ධ්වනි ප්‍රවේගය 320 නම් දුම්රිය ප්‍රවේගය. දැන් ඔබ හොඳටම දන්නවා මේ වෙලාවේ ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවය නිශ්චලව ඉද්දී මේ වෙලාවේ නිරීක්ෂකයා නිශ්චලයි. ඔබ හොඳටම දන්නවා නිරීක්ෂකයා නිශ්චල වෙද්දී නිරීක්ෂකයා දෙසට ප්‍රභවය ඇවිල්ලා නිරීක්ෂකයන් ඉවතට ප්‍රභවය යනවා. නිරීක්ෂකයා ශ්‍රවණය කරන මුල් සංඛ්‍යාතය ප්‍රභවය නිරීක්ෂකයා දෙසට එද්දී ධ්වනි ප්‍රවේගය බෙදන්න වීරින u. u කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය. ඔන්න මේක us කියලා ගන්න. වතාවක් f0. ඒ වගේමයි නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවය යද්දී v බෙදීම v ධන us වතාවක් f0. කොහොමත් මේ සංඛ්‍යාතය මේ සංඛ්‍යාතයට වඩා වැඩි. ඒ අනුව මේ අනුපාතය අපි ලිව්වොත් vf0 vf0 කැපෙනවා. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. මේ අනුපාතය 6ට 5යි. හරස් 3 කළොත් ඔහොම ලියන්න පුළුවන්. මේ පදේ මෙහෙට ගෙන આવොත් v සමානයි 11 us. යනු us කියන්නේ v බෙදීම 11යි. 320 11න් බෙදා. ඔන්න අදාළ ප්‍රවේගයගේ. හරි. ඔන්න පුතේ අදාළ ප්‍රවේගයේ වටිනාකම. හරි. මේ තමයි ප්‍රභවයේ චලිත වන ප්‍රවේගයගේ. හදාගන්න. දැන් ගාන කියනවා නිරීක්ෂකයා නිශ්චලව දුම්රිය වේදිකාව මත ඉද්දී දුම්රිය ඔහු දෙසට එනවා. ඔහු දෙසට එනවා නම් නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය චලිත වීමට අදාළව නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය මේකයි. ඊට පස්සේ ගාන කියනවා නිරීක්ෂකයාව දුම්රිය පසු කරගෙන යනවලු. ඒ වෙලාවේ ශ්‍රවණය කරන සංඛ්‍යාතය වෙන්නේ නිරීක්ෂකයාව පසු කර යනවා. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ ප්‍රකාශ දෙකම ලියා ගන්න ඕගොල්ලෝ දන්නවා. මොකද ඔබ දන්නවා පොදු සමීකරණයෙන් ගියත් මේක ලියා ගන්න පුළුවන්. මේ සංඛ්‍යාත අතර අනුපාතය 6ට 5යි කියලා දෙනවා. යන අනුපාතය අරගෙන ඒක සුළු කරලා ප්‍රභවයේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. හරි. දැන් හදන්න බලන්න එහෙනම් 4 වෙනි ගාන. හදන්න පුතේ 4 වෙනි ගාන.
බලමු පුතේ ගාන. කර්මාන්ත ශාලාවක සයිනනාලාව නාද කරන අතර එහි සංඛ්‍යාතය ඒ දෙසට නියත ප්‍රවේගයෙන් පැමිණෙමින් සිටින රථයක රියදුරු ශ්‍රවණය කරයි. ඔහු කර්මාන්ත ශාලාවට ආසන්න ඍජු මාර්ගයේ ගමන් කරන්නේ නම් කර්මාන්ත ශාලාව ළඟා වීමෙන් පසු කරගෙන යාමේදී ඔහු ශ්‍රවණය කරන සංඛ්‍යාත අතර අනුපාතය දෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ තත්වයක් ගැනයි කියන්නේ. මෙන්න මෙහෙම කර්මාන්ත ශාලාවෙන් සයිනර් හඩක් නිකුත් කරද්දී මේ දෙසට මේ පුද්ගලයා යනවා මුලින්ම. එතකොට ශබ්දය නිකුත් කරන්නේ මෙයා. මෙයා තමයි පුතේ ප්‍රභවය වෙන්නේ. මෙයා තමයි නිරීක්ෂකයා වෙන්නේ. මෙයා මේක අහනවා. ඊට පස්සේ මේකෙන් ඉවතට යද්දී ශ්‍රවණය වන සංඛ්‍යාත F2යි. ඒ අනුව ප්‍රභවයයි නිරීක්ෂකයා යා කරන රේඛාව ඔස්සේ මේ වෙලාවේ ධ්වනි ප්‍රවේගයේ මේ පැත්තට මේ වෙලාවේ ධ්වනි යන්නේ මේ පැත්තට. තර මේ අවස්ථාවන් වලදී මේ වෙලාවේ මේ තියෙන නිරීක්ෂකයාගේ ප්‍රවේගය මේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. තර අවස්ථා දෙකේ ශ්‍රවණය කරන සංඛ්‍යාත ලිව්වොත් මේ වෙලාවේ නිරීක්ෂකයා ප්‍රභවය දෙසට යද්දී ශ්‍රවණය කරන සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ධ්වනිය මෙහෙට නිරීක්ෂකයා මෙහෙට විධාන UO බෙදන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගයේ වතාවක් F0 නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යද්දී ධ්වනි ප්‍රවේගයේ මෙහෙට නිරීක්ෂකයාත් ඒ පැත්තට දෙන්නම එකම පැත්තට වීරින UO මේ දෙක බෙදන්න. F0 වීට වී කැපෙනවා. මේ අනුපාතය 5:4යි. හරස් 3 කරමු පුතේ. UO සඳහා එනවා V බෙදීම 9යි කියලා. අපිට ඕනේ V නේ. පුද්ගලයා ගමන් කරන ප්‍රවේගය 40යි. 360යි ms ඍණ 1යි කියලා එනවා. ඔන්න අදාළ ප්‍රවේගයගේ 360යි ms ඍණ 1යි කියලා එනවා. හදාගන්න පුතේ.
දැන් අහගන්න පුතේ මේ ඩොප්ලාචරණය කියන සංසිද්ධියේ තියෙන වැදගත්කම මොකද්ද? මේ විදිහට නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතයේ විචලනය වීම තුලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනය කුමක්ද? පුතේ මේකෙන් ප්‍රයෝජන ගණනාවක් මිනිසා විසින් වර්තමානයේදී කෘතිමව හදලා ලබා ගන්න අතර සත්ව ලෝකයේ තුල සතුන් තමුන්ගේ විවිධ ඉලක්කයන් දඩයම් ඉලක්කයන් ලබා ගැනීම සඳහා මේ භාවිතා කරනවා. ඒ කියන්නේ ඩොප්ලාචරණය කියන එක මිනිසා විසින් හොයාගත්තට මේක පරිසර සංසිද්ධියක්. මේ පරිසර සංසිද්ධිය අතීතයේ සිටම සතුන් ස්වකීය ක්‍රියාවලීන් සඳහා භාවිතා කරලා තියෙනවා. මේක ඩොප්ලර් හඳුනාගත්තට පස්සේ මිනිසා විසින් මේ භාවිතා කරලා තියෙනවා විවිධ ක්‍රියාවලීන් සඳහා. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති මේක පාවිච්චි කරන්නේ මොනවටද? පුතේ මේක අපිට ඊටාම සංවේදී දෙයකට පාවිච්චි කරනවා. ඒ තමයි මාර්ගවල පොලිස් නිලධාරීන් විසින් රථයන්හි ප්‍රවේග නිර්ණය කර ගැනීම සඳහා භාවිතා කරන වේග මැනීමේ උපකරණය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ ඩොප්ලර් තාක්ෂණයේ මේ ක්‍රියාවලිය. දැන් ඕගොල්ලෝ බලන්න ඇති කොහොමද ඒක වෙන්නේ? පුතේ මෙන්න මෙහෙමයි. පොලිස් නිලධාරී මහතෙක් විසින් යම්කිසි ආකාරයකට මාර්ගයේ තමුන් දෙසට එන රථයක ප්‍රවේගය නිර්ණය කරන්න ඩොප්ලර් තාක්ෂණය ඒ උපකරණය තුල යොදාගන්නේ. ඒකේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ මෙන්න මේ ගණිත කරුණු පදනම් කරගෙන. බලා ගන්න. හොඳින් අහගන්න. දැන් බලා ගන්න කොහොමද මේක හදලා තියෙන්නේ? පුතේ මේක නිර්මාණය කරන්න මෙහෙමයි. පොලිස් නිලධාරියා අතේ පවතින තරංග නිකුත් කරණයෙන් තමුන් දෙසට පැමිණ රථයට යම්කිසි රේඩියෝ තරංගයක් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ශ්‍රවණ පරාසයෙන් දෘශ්‍ය පරාසයෙන් එපිට සංඛ්‍යාතයක විද්‍යුත් චුම්බක තරංගයක් තමයි නිකුත් කරන්නේ. ඒ නිසා පොලිස් නිලධාරියා පේන්නේ නැත්තම් මේ නිකුත් කරපු තරංගය මේ රථයේ ඉන්න රියදුරාට සංවේදී වෙන්නේ නැහැ. ඒ අනුව ඒක ඇවිල්ලා ඩොප්ලර් තාක්ෂණයට අනුව යම් සංඛ්‍යාතයකින් මේ රථේ වදිනවා. එතකොට මේ වෙලාවේ මේ පැත්තටයි තරංගය ගලා එන්නේ. අපි මාධ්‍ය තුල මේ විද්‍යුත් චුම්බක තරංගයේ ප්‍රවේගය, රේඩාර් තරංගයේ ප්‍රවේගය v කියලා සලකනවා. එතකොට මෙතෙන්ට ළඟා වෙන තරංගයේ ළඟා වෙන නිකුත් කළාට වඩා වෙනස් සංඛ්‍යාතයකින්. ඉතින් මේක තමයි මේ වෙලාවේ මේ ග්‍රහණය කරගන්න නිරීක්ෂකයා වෙන්නේ. මේක තමයි ප්‍රභවය. පසුව මේකේ වදින තරංගය පරාවර්තනය වෙනවා. හරි. දැන් රථය මේ පැත්තට යම්කිසි ප්‍රවේගයකින් එමින් ඉන්නේ. මේ ප්‍රවේගය තමයි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. තරංග පරාවර්තනයේදී ඩොප්ලාචරණ බලපෑමක් වෙන්නේ නැහැ. පරාවර්තනය වෙලා ඇවිල්ලා මෙතෙන්ට ලැබෙනවා. ඒතර මේ තියෙන්නේ ලැබෙන තරංගයේ සංඛ්‍යාතය. ඒක අපි f ඩබල් ඩෑෂ් කියලා ගමු. මොකද නැවත මෙතන ඉඳන් මෙතෙන්ට තරංගයේදී මෙයා සහ මෙයා අතර මේ දෙදෙනා අතර පරතරය වෙනස් වෙනවා. සාපේක්ෂ චලිතයක් ඇති වෙනවා. යන මේ තමයි දැන් ප්‍රභවය තරංග නිකුත්කරණය. මෙයා තමයි දැන් නිරීක්ෂකය. ඒතර නැවත මේ උපකරණය වෙත ලැබෙන තරංගය ගත්තාම මේක ලැබෙන්නේ නිකුත් කළ සංඛ්‍යාතයට වඩා වෙනස් සංඛ්‍යාතයකින්. කොටින්ම කියනවා නම් මේ වෙලාවේ මෙයා නිකුත් කළ සංඛ්‍යාතයට වඩා වැඩි සංඛ්‍යාතයකින් තමයි රථේ තරංගේ වැදුනේ. ඒ සංඛ්‍යාතෙමයි පරාවර්තන උනේ. ඊළඟ පරාවර්තිත තරංගයේ මෙහෙට එද්දි මේක අනුරූපයි නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේ පැමිණීමට. ඒ නිසා මෙතනින් ග්‍රහණය කරගන්න අවසන් සංඛ්‍යාතය f' වඩා වැඩි, f' f0 වඩා වැඩි නිසා අනිවාර්යයෙන්ම ග්‍රහණය කරගන්න සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා පැහැදිලිවම වැඩි. ග්‍රහණය කරගන්න සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා පැහැදිලිව වැඩි දරුවෝ. ඒ අනුව මේ සංඛ්‍යාත වෙනස හෙවත් නුගසුම් සංඛ්‍යාව තමයි මේකෙදී මේ ප්‍රවේගය නිර්ණය කරගන්න පාවිච්චි කරන්නේ.
ඉතින් අපි බැලුවොත් එහෙම මේ ක්‍රියාවලිය තුළ මෙතෙන්ට ලැබෙන තරංගයේ සංඛ්‍යාතය කීයද කියලා f dash නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ නිරීක්ෂකයා හිටනවා ධ්වනිය හිටනවා v ධන u ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ප්‍රභවය නිශ්චලයි f naught ඊළාට පරාවර්තනයෙන් මෙහෙට එන තරංගය ගත්තොත් දැන් ධ්වනිය මේ විද්‍යුත් චුම්බක තරංග ප්‍රවේගය තියෙන මෙහෙට. ඒ නිසා වෙන්නේ f double dash ලියනවා නම් නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතය දැන් නිරීක්ෂකයා මෙයා තරංගයේ පරාවර්තනයලා එන්නේ. වාහනයේ වැදුණු තරංගය වැදිලා අපහු වෙනවා. ඒතර තරංගය මෙයා නිකුත් කිරීමට අනුරූපයි. මෙයා තරංගය ග්‍රහණය කර ගැනීමට අනුරූපයි. මෙයා තරංගය නිකුත් කරන එකට අනුරූපයි. මෙයා තරංගය ග්‍රහණය කර ගන්න එකට අනුරූපයි. තරංග නිකුත් කරන කෙනා ප්‍රභවය, ග්‍රහණය කර ගන්න කෙනා නිරීක්ෂකයා. ඒ අනුව මේකෙදී නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය කියන්නේ දැන් නිරීක්ෂකයා නිශ්චලයි වීමයි. ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය දෙන්නම එකම පැත්තට v ධන v ඍණ u වතාවක් f dash. f dash කියන්නේ එතන නිකුත් වන තරංගයේ සංඛ්‍යාතය. f dash කියන්නේ මෙතනින් නිකුත් වූ තරංගයේ සංඛ්‍යාතයවත් මෙතන වැදුණු තරංගයේ සංඛ්‍යාතය. ඒකට ප්‍රකාශයක් අපි මීට කලින් අරගෙන තියෙනවා. ඒ මෙන්න මේක. මේ තියෙන්නේ. ඔය v ට v සුළු වෙනවා. f double dash වෙන්නේ v ධන u බෙදීම v ඍණ u f naught. ඔය තමයි නැවත මෙතන ලැබෙන තරංගයේ සංඛ්‍යාතය. හරි. ඒ අනුව නිකුත් කළ සංඛ්‍යාතයට වඩා ලැබෙන තරංගයේ සංඛ්‍යාතය වැඩි. අපි ඒක දන්නේ කොහොමද? ඒක දන්නේ සරලව මේ ගණිතමය ප්‍රකාශය දිහා බලන්න. ලවය හරය ලවය හරයට වඩා වැඩි. ඉතින් ලවයක අගය හරයට වඩා වැඩි නම් උත්තරයකට වැඩි. ඒ නිසා f double dash එන්නේ f naught වැඩි අගයක්. ඒ අනුව නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතය නිකුත් කළ සංඛ්‍යාතයට වඩා වැඩි. ඒ අනුව පුතේ මේකේ නුගසුම් සංඛ්‍යාතය වෙන්නේ නිකුත් කළ එකයි නැවත ලැබෙන එකයි අතර වෙනස. හරි. එහෙමනම් මේකේ නැවත ලැබෙන සංඛ්‍යාතය නිකුත් කළ එකට වඩා වැඩි. නැවත ලැබෙන එක v ධන u බෙදීම v ඍණ u f naught ඍණ f naught. ඔය තියෙන නුගසුම් සංඛ්‍යාව. ගන්න f naught පිටතට. ධන වීට ඍණ වී කැපෙනවා. නුගසුම් සංඛ්‍යාව සමානයි 2u බෙදීම v ඍණ u වතාවක් f naught. ප්‍රායෝගිකව පුතේ මේකේ මාධ්‍ය තුල භාවිතා කරන රේඩාර් තරංගවල ප්‍රවේගය ප්‍රභවයේ ප්‍රවේගයත් එක්ක බලද්දී අතිශය විශාලයි. ගණන් වලදී ඔයගොල්ලන්ට සිද්ධියකදී නම් දෙනවා මෙච්චරයි කියලා. ඒ අනුව v ඍණ u ආසන්නව vටම සමානයි කියලා ගන්න. ඉතින් නුගසුම් සංඛ්‍යාව සමානයි 2u බෙදීම v වතාවක් f naught. ඔන්න ඔහමයි ඔක ලැබෙන්නේ. ඔය 2u බෙදීම v වතාවක් f naught. ඉතින් පුතේ මේ යන්ත්‍රය හදලා තියෙන්නේ නිකුත් කළ සංඛ්‍යාතයයි නැවත ලැබෙන සංඛ්‍යාතය අතර වෙනස ගණනය කරගන්න. සාමාන්‍යයෙන් මාධ්‍ය තුල වාතය තුල රේඩාර් තරංගයක් ගත්තොත් රේඩාර් තරංගයේ ප්‍රවේගය දන්නවා. නිකුත් කළ සංඛ්‍යාතය දන්න නිසා යුක්ත කළොත් ඩෙල්ටා f v බෙදන්න 2f naught වලින්
ඔය තමයි අදාළ රතේ ප්‍රවේගය. ඉතින් ඔය ගණිත කර්මය ඔය උපකරණය තුළ ක්‍රියාවට නංවන්න විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා. එතනින් තමයි මේ වාහනේ ප්‍රවේගය හොයාගන්නේ. අපි පොඩ්ඩක් ආයි පැහැදිලි කරගමු සිද්ධිය. මම කතා කරමින් ඉන්නේ ඩොප්ලර් තාක්ෂණය අපි භාවිතා කරන්නේ කොහොමද? මම කිව්වා මේක මිනිසා විසින් භාවිතා කරනවට අමතරව සත්ත්ව ලෝකයේ මේ භාවිතා වෙනවා. ඒ අනුව ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරමින් මිනිසා විසින් රථයක ප්‍රවේගය හොයන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. විශේෂයෙන් පොලිස් නිලධාරියෙක් විසින් තමුන් දෙසට ඍජුව පැමිණ රථයක ප්‍රවේගය හොයන්න මේ විදිහට යම්කිසි සංඛ්‍යාතයක රේඩාර් තරංගයක් නිකුත් කරනවා. මේක වාහනේ ගිහිල්ලා වදිනවා. හැබැයි පුතේ මෙතනින් යම් ප්‍රමාණයක තරංග නිකුත් කළා මේ ඔක්කොම වාහනේ වදින්නේ නැහැ. මෙතන නිකුත් කරන එකෙන් 10%ක් විතර වාහනේ වදිනවා. වැදිලා වාහනයෙන් පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙච්ච එකක් සෑම දිශාවට විසිරලා යනවා. මේ මාර්ගය ඔස්සේ යම් තරංග ප්‍රතිශතයක්. ගොඩක් වෙලාවට නිකුත් කරපෙකින් 100%ක් විතර. නිකුත් කරපෙකින් 100%ක් විතර මෙතෙන්ට එනවා. ඒ ප්‍රමාණවත් ප්‍රවේගය නිර්ණය කරගන්න. මොකද නිකුත් කළ තරංග ප්‍රමාණයම නැවතෙන්න ඕනේ නැහැ. තරංග ගණනාවක් නිකුත් කළාට ඒකෙන් පොඩි කොටසක් නැවත මෙතන ලැබුණා නම් ඇති. ඒ අනුව මෙහෙම තරංගයක් නිකුත් කළා මේක මෙතන ලැබෙනවා. ඒක පරාවර්තනලා මෙතෙන්ට එනවා. ඩොප්ලර් ක්‍රියාවලිය තියෙන්නේ ප්‍රභවයයි නිරීක්ෂකය අතර කාලය සමග දුර විචලනය වෙනවා නම් ඩොප්ලර් ආචරණය යොදන්න පුළුවන්. මේ වෙලාවේ මේ දෙදෙනා අතර කාලයත් එක්ක දුර අඩු වෙනවා. මෙයා මෙහෙට එනවා කියන්නේ දුර අඩු වෙනවා. සාමාන්‍යයෙන් පුතේ දෙදෙනෙක් අතර දුර අඩු වෙද්දී අනිවාර්යයෙන්ම ශ්‍රවණය වන ලැබෙන සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේදී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වැඩි. නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවයේදී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වැඩි. ඒ වගේමයි නිශ්චල ප්‍රභවයේ දෙස නිරීක්ෂකයා යනවා නම් නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වැඩි. ඒ අවස්ථා දෙකේදීම දෙදෙනා අතර දුර අඩු වෙනවා. ඒ වගේම ප්‍රභවය හා නිරීක්ෂකයා දෙන්නාම එකිනෙකා දෙසට එද්දී නිරීක්ෂකයා ශ්‍රවණය කරන සංඛ්‍යාතය වැඩි. ඇයි? කාලයත් එක්ක පරතරය අඩු වෙනවා. අනිත් පැත්තට නිශ්චල නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවය යනවා නම් නිශ්චල ප්‍රභවයෙන් ඉවත නිරීක්ෂකයා යනවා නම් නිරීක්ෂකයා හා ප්‍රභවය දෙපැත්තට යනවා නම් ඒ වෙලාවේදී පුතේ ශ්‍රවණය කරන සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. ලැබෙන සංඛ්‍යාතය නිකුත් කරන සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. දෙදෙනා අතර පරතරය වැඩි වීම නිසායි ඒ සිදුවන්නේ. දෙදෙනා අතර පරතරය වැඩි වීම නිසායි ඒ සිදුවන්නේ. ඒ අනුව මෙතෙන්දී පොලිස් නිලධාරියෙක් විසින් තමුන් සතුව තියෙන යන්ත්‍රයෙන් තරංගය නිකුත් කරනවා. ඒක ගිහලා වාහනේ වැදලා පරාවර්තනලා එනවා. ඒන එක ග්‍රහණය කරගත්තාම මේ නිකුත් කළ එකත් පැමිණ එකත් අතර සංඛ්‍යාත වෙනසේ අපි හොයාගන්නවා මේ විදිහට අදාළ රථයේ ප්‍රවේගය කීයද කියලා. මේ තමයි චලිත වන රථයක ප්‍රවේගය මැනගන්න විදිහ. හරි. ලියන්න. සටහන මාතෘකාව ඩොප්ලර් ආචරණයේ භාවිත. ඩොප්ලර් ආචරණයේ භාවිත. ඩොප්ලර් ආචරණයේ භාවිත. ලියන්න. ප්‍රභවය හා නිරීක්ෂකයා අතර පරතරය වෙනස් වන විටදී ප්‍රභවය හා නිරීක්ෂකයා අතර පරතරය වෙනස් වන විටදී ප්‍රභවය හා නිරීක්ෂකයා අතර පරතරය වෙනස් වන විටදී ප්‍රභවය විසින් නිකුත් කරන ශබ්දයක සංඛ්‍යාතය ප්‍රභවය විසින් නිකුත් කරන ශබ්දයක සංඛ්‍යාතය නිරීක්ෂකයාට වෙනස් වී ඇසීමේ ක්‍රියාවලිය නිරීක්ෂකයාට වෙනස් වී ඇසීමේ ක්‍රියාවලිය හෙවත් ඩොප්ලර් ආචරණය හෙවත් ඩොප්ලර් ආචරණය හෙවත් ඩොප්ලර් ආචරණය
සබා ධර්මයේ තුල සතුන් විසින්ද සබා ධර්මයේ තුල සතුන් විසින්ද කෘතිමව සකස් කරගත් ක්‍රියාවලිය මගින් මිනිසාද භාවිතා කරයි. කෘතිමව සකස් කරගත් ක්‍රියාවලිය මගින් මිනිසාද භාවිතා කරයි. කෘතිමව සකස් කරගත් ක්‍රියාවලිය මගින් මිනිසාද භාවිතා කරයි. විශේෂයෙන්ම වවුලන් වැනි සතුන් විශේෂයෙන්ම වවුලන් වැනි සතුන් ඉලක්කයක් නිවැරදිව විනිශ්චය කර ගැනීමට මෙම ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරන අතර වවුලන් වැනි සතුන් ඉලක්කයක් නිරීක්ෂණය කර ගැනීමට මෙම ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරන අතර ඉලක්කයක් නිරීක්ෂණය කර ගැනීමට මෙම ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරන අතර මිනිසා විසින් චලනය වන වස්තුන් ඇලයිරක් රථයන්හි ප්‍රවේගයන් නිර්ණය කිරීම සඳහා මෙම ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරයි. චලනය වන වස්තුන් ඇලයිරක් රථයන්හි ප්‍රවේගය නිර්ණය කිරීම සඳහා මෙම ඩොප්ලර් තාක්ෂණය භාවිතා කරයි. හරි. අලුත් රූලක ලියන්න පුතේ. අනුමාත්‍රකාව ලෙස පොලිස් නිලධාරියෙකු මගින් රථයක ප්‍රවේගය නිර්ණය කර ගැනීමට ඩොප්ලර් තාක්ෂණය යොදා ගන්න ආකාරය. පොලිස් නිලධාරියෙකු මගින් රථයක ප්‍රවේගය නිර්ණය කර ගැනීමට ඩොප්ලර් තාක්ෂණය යොදා ගන්න ආකාරය. පොලිස් නිලධාරියෙකු මගින් රථයක ප්‍රවේගය නිර්ණය කිරීමට ඩොප්ලර් තාක්ෂණය යොදා ගන්න ආකාරය. හරි. අලුත් රූලක ලියන්න. මෙහිදී පොලිස් නිලධාරියා සතු තරංග නිකුත්කරණයක් මගින් තමුන් දෙසට පැමිණෙන රථය දෙසට F0 සංඛ්‍යාතයේ තරංගයක් නිකුත් කරන අතර ඒ රථයේ වැඩි පරාවර්තනය වී පැමිණෙන තරංගයේ සංඛ්‍යාතය ග්‍රහණය කරගනි. ඒ රථයේ වැඩි පරාවර්තනය වී පැමිණෙන තරංගයේ සංඛ්‍යාතය ග්‍රහණය කරගනි. මෙම සංඛ්‍යාත වෙනස හෙවත් නුගසුම් සංඛ්‍යාවේ
රථයේ ප්‍රවේගය ගණනය කරගනි. රථයේ ප්‍රවේගය ගණනය කරගනි. හරි. දැන් ඕගොල්ලෝ පිළිවෙලට අඳින්න මේ තියෙන පුතේ පළවෙනි සිද්ධිය ඊට අදාළ රථයේ වදින සංඛ්‍යාතය මේ තියෙන. මේ තියෙන දෙවෙනි සිද්ධිය ඊට අදාළ නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතය මේ තියෙන. මේ අනුව නුගසුම් සංඛ්‍යාව මත තමයි ප්‍රවේගය හොයන්නේ. හරි. පිළිවෙලකට මේ ටික මුලින් අඳගන්න ඊට පස්සේ මේ ටික ලියලා u වලට එන අගය හොයන්න. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඩොප්ලර් තාක්ෂණයේ භාවිතය යටතේ විශේෂයෙන්ම මේ සාමාන්‍යයෙන් දැන් මාර්ගයේ පැමිණෙන රථයක ප්‍රවේගය පොලිස් නිලධාරියෙකු විසින් ග්‍රහණය කරනවා නම් ඒක සොයා ගන්නවා නම් ඒ සඳහා තරංග නිකුත් කිරීම කරන්නේ රථයේ පැමිණෙන මාර්ගයත් ඒ කියන්නේ රථයේ පැමිණෙන දිශාවට සමාන්තරව. නමුත් අපි යම්කිසි ආකාරයකට මේ පොලිස් නිලධාරියගේ දායකත්වයකින් තොරව රථයක ප්‍රවේගය නිර්ණය කරනවා නම් මෙන්න මේ වගේ ක්‍රමයකට හිතන්නකො මාර්ගය හරහා ඉදි කරලා තියෙන කුළුණු හරහා රථය යද්දී ඒ කුළුණු වලට දාලා තියෙන බාල්කවල ඒ කියන්නේ කුළුණු මෙහෙම හිටවලා තියෙන පුතේ මාර්ගයේ දෙපස ඒ හරහා දාලා තියෙන බාල්කවල තරංග නිකුත් කරන යන රඳවමින් ඕනම් පුළුවන් රථයක ප්‍රවේගය ස්වයංක්‍රීයව නිර්ණය කරලා ඒක ළඟම තියෙන අදාළ අනාවරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන්න. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ දායකත්වයකින් තොරව අපිට පුළුවන් හයිවේ එක වගේ රථයක ප්‍රවේගය හොයාගන්න. මේ සඳහා අපි සිද්ධ කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි කරන්නේ මෙන්න මේ විදිහට මෙතනින් තරංගය නිකුත් කරනවා මේ වගේ ගමන් කරන රථයට. අපි හිතමු රථය ඉවතට යන්නේ කියලා. අපි හිතමු රථය ඉවතට ගමන් කරන්න කියලා. එතකොට ඔන්න වගේ සංඛ්‍යාතයක තරංගයක් නිකුත් කරනවා. මේක ඇවිල්ලා මේ රථේ වදින්නේ ආනතව. හරි. මේක ඇවිල්ලා මේ රථේ වදින්නේ ආනතව.
එතකොට මේ තියෙන්නේ මේ ආනතිය θ නම් මේක θ. එතකොට මේ තියෙන්නේ ඉවතට පවතින ප්‍රවේග සංරචකයේ u cos θ. තරංග නිකුත්කරණයෙන් ඉවතට තියෙන්නේ ඒ අනුව මෙතන ලැබෙන තරංගයේ සංඛ්‍යාතය f dash. ඊළඟට ওই මොහොතේම තරංගය පරාවර්තනය වෙනවා. නැවත තරංගයේ පරාවර්තනය වෙනවා මේක වැදිලා. තරංග පරාවර්තනයේ ඩොප්ලර් තාක්ෂණය බලපාන්නේ නැහැ. නැවත මෙතනින් අනාවරණය කරනවා මේ විදිහට සංඛ්‍යාතය. යන මේකේ මේ ප්‍රවේගයේ u cos θ. යන මේකෙදී මේ පැත්තට ගලා එන තරංගයේ ප්‍රවේගය v තරංගයේ දිශාවෙන් විරුද්ධව තමයි රතේ ප්‍රවේග සංරචකය තියෙන්නේ. මේ වෙලාවට මේ පැත්තට ගලන්නේ තරංගය. ඒ වෙලාවෙත් ඊට විරුද්ධව තමයි ප්‍රවේගය තියෙන්නේ. ඒ අනුව මේ නිකුත් කළ තරංගයේ ලැබෙන තරංගයේ සංඛ්‍යාත වෙනසෙන් මේ රතේ ප්‍රවේගය හොයන්නයි සැලසුම් කරන්නේ. එනු මේ තියෙන්නේ ප්‍රභවයේ මුලින් මේ නිරීක්ෂකයා. දෙවෙනි සැරේ මෙයා ප්‍රභවය මෙයා නිරීක්ෂකයා වෙනවා. ඒ අනුව අපි බලමු මේ සංඛ්‍යාත වෙනසට ප්‍රකාශයක් ගන්න. හරි. හරි. ලියන්න ඊළඟ අවස්ථාව ලියන්න. ලියන්න පුතේ. අධිවේගී මාර්ගයක ධාවනය වන රථයක ප්‍රවේගය අධිවේගී මාර්ගයක ධාවනය වන රථයක ප්‍රවේගය අධිවේගී මාර්ගයක ධාවනය වන රථයක ප්‍රවේගය මාර්ගයේ සවිකර ඇති කුළුණක සිට නිකුත් කරන තරංග ආශ්‍රයෙන් සෙවීම. මාර්ගයේ සවිකර ඇති කුළුණක සිට නිකුත් කරන තරංග ආශ්‍රයෙන් සෙවීම. කුළුණක සිට නිකුත් කරන තරංග ආශ්‍රයෙන් සෙවීම. හරි. දැන් බලන්න. මේකෙදී මෙන්න මේ විදිහට මෙතෙන් ලැබෙන තරංගයේ සංඛ්‍යාතය වෙන්නේ දැන් නිරීක්ෂකයා මෙයාගේ ප්‍රවේග සංරචකය තියෙන්නේ තරංගයේ දිශාවෙන් විරුද්ධව. නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය ධ්වනිය මෙහෙට ප්‍රවේග සංරචකය මෙහෙට දෙන්නම එකම පැත්තට වීරින u cos θ. බෙදන්න ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය එක ප්‍රභවය නිශ්චලයි වීමයි. වතාවක් f0 වතාවක් f0. ඊළඟට නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතයට ගියොත් පුතේ මේකට ඒ වෙලාවේ මේ පැත්තටයි තරංගය යන්නේ ප්‍රවේගය මෙහෙටයි. දැන් නිරීක්ෂකයා මෙයා නිරීක්ෂකයාට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගය
තරංග ප්‍රවේගය v බෙදන්න. ප්‍රභවයට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ v ධන u cos θ. මොකද ප්‍රවේග දෙක දෙපැත්තට v ධන u cos θ වතාවක් f dash. හරි. නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතය. f dash කියන්නේ v ඍණ u cos θ බෙදීම v වතාවක් f naught. v ට v සුළු වෙනවා ඔන්නම ලියන්න පුළුවන්. හරි. ඔය තමයි නැවත ලැබෙන තරංගයේ සංඛ්‍යාතය. මේක විශේෂත්වයක් තියෙනවා පුතේ. ලවය v ඍණ u cos θ. හරය v ධන u cos θ. ලවයට වඩා හරය ලොකුයි. ලවයට වඩා හරය ලොකුයි. එහෙනම් ඉන්නේ භාග සංඛ්‍යාවන්. ඒ කියන්නේ f double dash f naught වඩා අඩුයි. ඒ කියන්නේ නිකුත් කළ තරංගයට වඩා ලැබෙන තරංගයේ සංඛ්‍යාතය මේ වෙලාවේ අඩුයි. මොකද මේ වෙලාවේ තරංග නිකුත් කරණයෙන් ඉවතට රථය යන්නේ. මගේ උදාහරණ ගත්තෙත් ඒකයි. තරංග නිකුත් කරණයෙන් ඉවතට රථය යන්නේ. දැන් ඉස්සෙල්ලා ගත්තේ අපි තරංග නිකුත් කරණය දෙසට රථ වෙන අවස්ථාවක්. මොකද මේ දෙකේ වෙනසක් තියෙනවා ඒකයි. මේ වෙලාවේ f double dash වඩා f naught විශාලයි. එතකොට ගෙසුම් සංඛ්‍යාතය කියන්නේ මේ දෙකේ වෙනස. මෙන්න මේක. මොනවාක? f double dash කියන්නේ v ඍණ u cos θ මොනවාකට? මේක සුළු කරමු පුතේ. f naught පිටර ගන්න. මේ පදේ හරස් ගුණ කරන්න. ධන v ට ඍණ v කැපෙනවා. ඔන්නෝම ලියා දක්වන්න පුළුවන්. හරි. මෙන්න මේ ආකාරයට ලියා දැක්වීමේ හැකියාවක් තියෙනවා. හරි. 2 u cos θ බෙදීම v ධන u cos θ වතාවක් f naught කියලා. හරි. මෙන්න මෙහෙම නුගෙසුම් ගානට යන්න පුළුවන්. නුගෙසුම් ගාන දන්නවා නම් මෙතනින් ප්‍රවේගය හෙව්ව හැකියි. මේකේ තරාර සම්බන්ධෙම තියෙන මොකද? නිකුත් කරන තරංගයක ප්‍රවේගයත් එක්ක බලද්දී u cos θ කියන්නේ අතිශය කුඩා ගයක්. එහෙනම් v ධන u cos θ ආසන්නව v ට සමානයි. ඔන්නම සුළු කළ හැකියි. හරි. හරි. දැන් ඉතින් පිළිවෙලකට මේ සංසිද්ධිය ලියාගමු බලන්න. හරි. ලියන්න මෙහෙම යටින්. තරංග නිකුත්කරණයෙන් ඉවතට ගමන් කරන රථයක ප්‍රවේගය සොයමු. තරංග නිකුත්කරණයෙන් ඉවතට ගමන් කරන රථයක ප්‍රවේගය සොයමු. තරංග නිකුත්කරණයෙන් ඉවතට ගමන් කරන රථයක ප්‍රවේගය සොයමු. හරි පුතේ ලියාගන්න.
හරි. දැන් පුතේ මම ඔය ඩොප්ලාචරණය සම්බන්ධ මූලික સિદ્ધාන්ත කරුණු තමයි ඉගෙනුවේ. ඕගොල්ලෝ දැන් ඊළඟ වීඩියෝ එකට යන්න කලින් 35 වෙනි පිටුවේ 5 වෙනි ගාන හදන්න ඕනේ. 35 වෙනි පිටුවේ 5 වෙනි ගාන හදලා තමයි ඊළඟ වීඩියෝ එකට යන්නේ. හරි. ඒකෙදි මම 35 වෙනි පිටුවේ 5 වෙනි ගාන ඊට පස්සේ 38 වෙනි පිටුවේ 6 වෙනි ගාන සාකච්ඡා කරලා එතනින් පස්සේ මම යනවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ ඩොප්ලාචරණයේ ප්‍රමූල ධර්ම පිළිබඳව. හරි. ඊළඟ වීඩියෝ එකේ තමයි මම කතා කරන්නේ ඩොප්ලාචරණ ප්‍රස්ථාර හා මැක්කංකය සම්බන්ධයෙන්. හරි? හරි. එහෙනම් දැන් පටන් ගන්න 35 වෙනි පිටුවේ 5 වෙනි ගාන හදලා එන්න ඊළඟ වීඩියෝ එකට.